හැමෝටම සුබ දවසක් කියලා එහෙනම් ඔන්න අපි ප්‍රාර්ථනා කරා කොල්ලෝ. අද අපි ආවා අලුත් වැඩසටහනකට. ඒ තමයි 2024 දරුවට ටාගට් කරගෙන මොකක්ද මේ පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක. ලංකාවෙම ගත්තොත් එහෙම පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක ඇත්තටම අපි කියන්නේ එපා වුණු සබ්ජෙක්ට් එකක් විදියට. හැබැයි මම කියනවා මේක පට්ට ඊසි පට්ට ලේසි සබ්ජෙක්ට් එකක් කියලා. ඒ කොහොමද ඉගෙන ගන්න කියන එක තමයි අපි බලන්න යන්නේ. එතන මෙතන කට්ටිය ගොඩක් ඉන්න ඇත්තටම මම හිතනවා 24 ළමයිනුත් ඇති. නමුත් 24 ළමයි ගොඩක් ඇත්තේ 22 23 දරුවොත් සමහර විට බොහෝ විට එනවා. දැන් පොලිටිකල් සබ්ජෙක්ට් එක ගැන කියන්න කලින් මම උඹලට මම පුතේ මං ගැන කිව්වොත් එහෙම යම් කිසි දෙයක් මං ගැන චූටි දේවල් ටිකක් විතරයි කියන්නේ. මොකද ඇත්තටම මං ආවේ මං ගැන කියන්න නෙවෙයි. මං ආවේ මේ සබ්ජෙක්ට් එක තුල මම දන්න දේවල් ටිකක් තියෙනවා. ඔබ නොදන්න දේවල් ටිකක් තියෙනවා. අනේ නොදන්න ටිකෙන් කොහොමද මේ දන්න ටික හරිය ගෙඩියට ඔලි ගෙඩියට දාලා, ඒ කියන්නේ අපි මං දන්න ටික තියෙනවා. ඒ ටික හරියට උඹේ ඔලි ගෙඩියට දාලා කොහොමද මේ සබ්ජෙක්ට් එක ඊසි නැත්නම් ලේසියට ගේම කොට දාන්න කියලා. එතකොට 2022 දරුවෝ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් සහ 23 දරුවන්ට මම කිව්වා මම ටයිම් ටේබල් එක ටිකක් වෙනස් කළා. ඒ වෙනස් කරපු එකේ 2022 දරුවන්ට ඕනේ නම් පුළුවන් මේ පන්ති සෙට් එකට මේ කියන්නේ මේ පන්ති ටයිම් ටේබල් එකට අනුව ගත්තොත් එහෙම ඔයා මේ මාසේ ආවත් සියලු පාඩම් අහු වෙන විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඒ කියන්නේ ටයිම් ටේබල් එක මම මේ 24 දරුවන්ට නෙවෙයි මම පුතේ දැන් චුට්ටක් මේ කියන්නේ මේ ටයිම් ටේබල් එක ගැන. එතකොට ඒ සම්බන්ධ වෙන ළමයිට මෙන්න මෙහෙම මම වැඩපිළිවෙලක් හැදුවා. ඔයාලා ඕන කෙනෙක්ට එතකොට සඳුදා තියෙනවා රාජ්‍ය කියන පාඩම. ඒ කියන්නේ තුන්වෙනි පාඩම. බදාදා තියෙනවා ආණ්ඩු ක්‍රම ආකෘති කියන පාඩම. සිකුරාදා තියෙනවා දේශපාලන විද්‍යාවේ ස්වභාවය. ඒ කියන්නේ පළවෙනි පාඩම. හරි මොන පළවෙනි පාඩමක් තියෙනවා. ඊට පස්සේ මම පුතේ සෙනසුරාදා අපේ පේපර් පන්තියක් තියෙනවා. ඊට පස්සේ සඳුදා සහ බදාදා අපි ප්‍රී පන්ති දෙක පවත්වනවා. දැන් ප්‍රී පන්ති නවත්තලා තිබුණේ අපි පොඩ්ඩක් ළමයිගේ ගොඩක් ඉල්ලීම මත ඇත්තරම ප්‍රී පන්තිය කරේ. ඉතින් ඒ නිසා මම කියනවා ඔයාගේ දන්න යාළුවෝ ඉන්නවා නම් අපි පොඩ්ඩක් ලින්ක් එක ෂෙයා පාරක් දාමු. මොකද ගොඩ කාලයකට පස්සේ අපි මේ පන්තිය ප්‍රී එකක් මම හිතන්නේ කරන්න ගත්තේ. මම එනවා කතන්දරේ කතා කරන්න. මම ගැන කියන්න බැරි වුණානේ. මම පුතේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජාතික පාසලක ගුරුවරයෙක්. මම හිතනවා ඒ ටික විතරක් ඔයාලට ඇති කියලා. මොකද මම ඉගෙන ගත්ත දේවල් නෙවෙයි. ඔබට මම කියලා දෙන දේ මෙතෙන්දී වැදගත් වෙන්නේ. මොකද පොලිටිකල් සබ්ජෙක්ට් එකට කවමදාකවත් පොතක් අරගෙන යන්නේ නැති ගුරුවරයෙක් මම. ඉතින් මට මේ මාක පෙන් ටික විතරක් තිබුණොත් ඒ හොඳටම ඇති. උඹේ ඔලු ගෙඩියට ඒ ටික හරියටම දාන්න. රයිට්. මම අද කතා කරන්න යන්නේ ඇත්තටම මේ පොලිටිකල් සබ්ජෙක්ට් එක අමාරුද? මේ පොලිටිකල් කියන්නේ මොකක්ද? සමහර කෙනෙක් නම් පොලිටිකල් කියලා කීව ගමන්ම කියනවා පොලිටිකල් දේශපාලනේ මේ රටේ තියෙන එකනේ. පුතේ රටේ තියෙන එක නෙවෙයි යා. ඒ පුතේ දේශපාලනය. හැබැයි අපි කතා කරන්න යන්නේ ඒට එහා ගියපු එක. ඒ තමයි දේශපාලන විද්‍යාව කියන ටොපික් එක. එතකොට මම අද සම්බන්ධ වෙන දරුවන්ට දේවල් ටිකක් කියලා දෙන්න හිතාගෙන ඉන්න එකක් තමයි ඕනම පේපර් එකක්. ඕනම පේපර් එකකට අපි පාඩම් කරන්න ඕනි කොහමද? අපෙන් විභාගෙට ප්‍රශ්න අහන්නේ මොනවද? මොකක්ද ඒකට තියෙන මූල ධර්මය නැත්තම් සිද්ධාන්තය කියන එක. දෙවෙනියට මම කියන්නලා දෙන්න බලාපොරොත්තු වෙන ඔයාලටමයි පුතේ පොලිටිකල් පේපර් එක කොහොමද හැදෙන්නේ කියන එක. මම ඊළඟ දවසේ ප්‍රී පන්තියේදී මම හිතුවා කියලා දෙන්න කොහොමද ලකුණු දෙන්නේ වගේ දේවලුත් අපි දවසින් දවස ටික ටික කතා කරමු කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් මම එනවා කතන්දරයට. මේ බලන්නකෝ මම පුතේ. අපේ ටොපික් එක දේශපාලන විද්‍යාව. අපේ ටොපික් එක කෙටි කරොත් එහෙම දේවි. මොනවාද පුතේ දේවි? එක එක අදහස් හිතන්න පුළුවන් ඔයාට. දේවි කිව්වමින් පස්සේ එක එක හොඳ අදහසුත් එන්න පුළුවන්. නරක ඒවාත් උඹට එන්න පුළුවන්. ඒක උඹේ අදහස. උඹේ හිතේ කැතභාවය. හැබැයි මම කෙටියෙන්ම ගන්නවා දේවි. දේවි කියන්නේ දේශපාලන විද්‍යාව. හැබැයි මම පුතේ මේ දේවි කියන විෂයට නැත්තම් දේශපාලන විද්‍යාවට පුතේ අප්පලා ඉන්නවා දෙන්නෙක්. මේ බලපංකෝ මම පුතේ. තාත්තලා කීයක් ඉන්නවද? දෙන්නක්. මට කියන්න එක දරුවෙක්ට අප්පලා දෙන්නෙක් ඉන්නවා නම් ඒ විෂය හොඳ එකක් වෙයිද? චුට්ටක් හිතුවත් නේද?
මේ විෂය පුතේ එතකොට හොඳ එකක් බවටම නම් පත් වෙනවා අඩුයි. ඇයි මං එහෙම කියන්නේ? ඇත්තටම ගත්තොත් නම් මේ විෂය හොඳයි. හැබැයි මයි පුතේ මේ විෂයට ඉන්නවා තාත්තලා දෙන්නේ. මෙන්න පුතේ තාත්තලා දෙන්න. පළවෙනි තාත්තා ගැන කතා කරන්න කලින් මම කියනවා ඔයාට පළවෙනි තාත්තා හිටියේ කොහෙද කියලා. මයි පුතේ පළවෙනි තාත්තා හිටියේ ක්‍රිස්තු පූර්ව කීයද පුතේ? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ රාජ්‍යයක් තිබුණා. කොයි කාලේද රාජ්‍ය තිබුණේ? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍යයේ නම අපි කිව්වා ග්‍රීකය, නැතිනම් අපි කියනවා ග්‍රීසිය. කවුද රාජ්‍ය නම? ග්‍රීකය හෙවත් ග්‍රීසිය. පේපර් ආකෘතිය කියලා දෙන්න. ඉස්සර පොලිටිකල් කියන්නේ මොකක්ද කියලා ඔලු පිටියට දාන්නවා. හරි. ඔයාලට ඕන නම් මම විනාඩි 5න් කටපාඩම් කරවපු පාඩම් තියෙනවා ඔන්ලයින් YouTube එකේ දාලා. ඔයාලට ඕන නම් බලන්න පුළුවන්. අද කතා කරන්නේ පළවෙනි පාඩමේ ඉඳන්. හොඳයි. මේ මුල් බේසික් එක. කොහොමද පොලිටිකල් පාඩම් කරන්නේ? මොනවද පොලිටිකල් වල තියෙන්නේ? අන්න ඒක තමයි අද කතා කරන්නේ. රයිට්. එතකොට දේවී කියන්නේ දේශපාලන විද්‍යාව අප්පලා දෙන්නයි. පළවෙනි අප්පා ගැන අපි බලන්න යන්නේ. ඌ හිටියේ කොහෙද පුතේ? ක්‍රිස්තුපුරගේද 4 වන සියවසේ. මොකද රාජ්‍ය නම? ග්‍රීකය. එතන අපි කිව්වා ග්‍රීසිය. මොකද රාජ්‍ය නම? ග්‍රීකය හෙවත් ග්‍රීසිය. මේ ග්‍රීකය හෙවත් ග්‍රීසිය පොඩි පොඩි රාජ්‍යයන් තිබුණා පුතේ. මේ ඇතැන්ස් කියලා රාජ්‍යයක් තියෙනවා. ස්පාටා කියලා රාජ්‍යයක් තියෙනවා. තීබ්ස් කියලා රාජ්‍යයක් තියෙනවා. ක්‍රීටන් කියලා රාජ්‍යයක් තියෙනවා. රෝමය කියලා රාජ්‍යයක් තියෙනවා. ලැරීසා කියලා රාජ්‍යයක් තියෙනවා. මේ වගේ රාජ්‍යයන් 158ක් තිබුණා. ඒ කියන්නේ විශාල රාජ්‍යයක් තමයි ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ තිබුණු ග්‍රීකය. නැත්නම් අපි කිව්වා ග්‍රීසි. ඔයා මගෙත් එක්කම කතා කළොත් මේ පාඩම කටපාඩම් වෙයි. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ තිබුණු රාජ්‍යය මොකද්ද? ග්‍රීකය හෙවත් ග්‍රීසිය. පොඩි පොඩි රාජ්‍යයන් තිබුණාමයි පුතේ 158ක්. ඒ පොඩි පොඩි රාජ්‍යයන් ගොඩක් තිබුණා. අපි දැන් ටිකක් පාඩම් කරමු නේද? ඇතැන්ස්, ස්පාටා, තීබ්ස්, ක්‍රීටන්, රෝමය, ලැරීසා. මෙන්න මේ පොඩි රාජ්‍යයන්, මේ චූටි චූටි රාජ්‍යයන් තියෙනවනේ. මේ චූටි චූටි රාජ්‍යයන් හඳුන්වනවා අපි පෞරු රාජ්‍ය කියලා. මොන රාජ්‍යද පුතේ? පෞරු රාජ්‍ය. ඒ විතරක් නෙමෙයි මේ හැම රාජ්‍යකම නගරයක් තියෙනවා. මේ ඇතැන්ස් වල නගරය, මේ පුතේ ස්පාටා වල නගරය, මේ තියෙනමයි දරුවෝ තීබ්ස් වල තියෙන නගරය, මේ තියෙනමයි පුතේ ක්‍රීටන් වල තියෙන නගරය. මෙන්න මේ විදියට හැම එකකටම නගරයක් තිබුණු නිසා අපි මෙයාට කියනවා තව නමක් නගර රාජ්‍ය. එහෙනම් ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ රාජ්‍යයක් තිබුණා. රාජ්‍ය නම ග්‍රීකය. එතන කිව්වා ග්‍රීසිය. පුතේ පොඩි පොඩි රාජ්‍යයන් තිබුණලු කීයක්ද? 157ක්. මොනවද තිබුණේ? ඇතැන්ස්, ස්පාටා, තීබ්ස්, ක්‍රීටන්, රෝමය, ලැරීසා. මේ රාජ්‍යයන්, මේ පොඩි රාජ්‍යයන් අපි හඳුන්වනවා මොනවා කියලාද? පෞරු රාජ්‍ය. නැත්නම් කිව්වා නගර රාජ්‍ය කියලා. පුතේ පොත්වල තියෙන්නේ මෙහෙම. ග්‍රීකයේ ඇතැන්ස් නැමැති පෞරු රාජ්‍ය තුල ඔන්නෝම තියෙනවා. ඒතකොට ළමයා දන්නේ මේ මොකක්ද කියන්නේ? අන්න දැන් අපි තියරිය හරියට ඔලු ගෙඩියට දාන්නේ. එහෙනම් පුතේ විශාල රාජ්‍යයක් ඇතුලේ තමයි තිබුණේ ඇතැන්ස් කියලා එකක්. මේකේ හිටියාමයි පුතේ චින්තකයෝ 3 දෙනෙක් හිටියා. ඔයාලගේ සිලබස් එකේ නම් කතා කරන්නේ ප්‍රධාන අය දෙන්නයි කියලා. අපි යාට කියන්නේ පුරෝගාමී චින්තකයෝ කියලා. හැබැයි අපි අනිත් ළමයිට වඩා දෙයක් දැනගන්න ඕනේ නේ. ඒ නිසා අපි කියනවා මේ ග්‍රීක රාජ්‍යයේ චින්තකයෝ හිටියාමයි පුතේ 3 දෙනෙක්. පළවෙනි කෙනාගේ නම සොක්‍රටිස්. සොක්‍රටිස් නිකන් එක සෝටිස් වගේ කියන්න පුළුවන් නේද? මොකද පුතේ? සෝටිස් නෙමෙයි මොකද? සොක්‍රටිස්. දෙවෙනි කෙනාගේ නම ප්ලේටෝ. ප්ලේටෝ. හරි? ප්ලේටෝ. ඌ ප්ලේන්ටි හදපු එකේ. එහෙමද? ඕනේ දෙකේ ඉතහම. තුන්වෙනි කෙනාගේ නමමයි දරුවෝ ඇරිස්ටෝටල්. ඒ පුතේ බිලේ ඔක්කොම එකතු වෙයි. අයින් කරාම ටෝටල්. ටෝටල් කියන්නේ එකතුවනේ නේ. එහෙනම් චින්තකයේ තුන් දෙනා කවුද? සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. පුතේ පොඩි ප්‍රශ්නයක්.
මොකද්ද බං ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේ ඇරිස්ටෝටල් පට්ට වැඩෙක් ඇත්තටම ගත්තොත්. එයා ගැන තොරතුරු හෙව්වොත් එimhe සුපිරි චරිතයක්. ඕනේ නම් එයා ගැන තොරතුරු එයාගේ ගෝලයා වන ප්ලේටෝ. පළවෙනි කෙනා සොක්‍රටිස්, දෙවෙනි කෙනා ප්ලේටෝනේ. පුතේ සොක්‍රටිස්ගේ ගෝලයා තමයි ප්ලේටෝ. ප්ලේටෝ ලියන පොත ක්‍රීටන් කියලා. හරි. සරි. ප්ලේටෝ ලියන පොත ක්‍රීටෝ කියලා. මේ ක්‍රීටෝ කියන පොතේ කියනවා මේ සොක්‍රටිස්ගේ දැනුම ගැන. හැබැයි ගැටලුවකට තියෙන්නේ අපිට සොක්‍රටිස් විසින් ලියපු පොතක් හොයාගන්න නැහැ. ඒ නිසා මෙයා කරලියෙන් ඉවත් වෙනවාමයි පුතේ. සොක්‍රටිස් කියන චරිතය අපි පොලිටිකල් වල දැන් වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි පට්ට චරිතයක්. දෙවෙනි කෙනා ප්ලේටෝ. ප්ලේටෝ පුතේ කියපු දේවල් වල යම් වැරදි දේවල් තිබුණා. එයා කියපු දේවල්මයි පුතේ ප්ලේටෝගේ ගෝලයෙක් වුණු ඇරිස්ටෝටල්. එතකොට පිළිවෙලක් එන්නේ. සොක්‍රටිස්ගේ ගෝලයා ප්ලේටෝ, ප්ලේටෝගේ ගෝලයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් පවා පසු කාලීනව විවේචනය කළා. හැබැයි මය දරුවෝ දේශපාලන විද්‍යාවට නැවුම් ආරම්භයක් ලබා දුන්නේ මය පුතේ ඇරිස්ටෝටල්. එහෙනම් පළවෙනි අප්පච්චිට අපි කිව්ව නමක් මොකද්ද? ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්. මෙයා ලිව්ව පොතේ නම තමයි ඉංග්‍රීසියෙන් නම් කිව්වොත් The Politics. නැත්නම් අපි කියනවා පුතේ දේශපාලනය. දේශපාලනය. මෙන්න මෙයා තමයි අපේ දේශපාලන විද්‍යාවේ පියා. පළවෙනි අප්පච්චි මෙයා. හරි. එයා පරණම කෙනා. ඒ නිසා ඕනි නම් මෙයාට අපිට කියන්න පුළුවන් නම සම්භාව්‍ය. සම්භාව්‍ය කියන්නේ පරණයි. නේ ඔයා ඇඳුමක් අඳන් ඇදී යාළුවා කියන මොනවා බං මේ සම්භාව්‍ය ඇඳු? ඒක අලුත්ද? නෑ පරණයි. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් සම්භාව්‍ය දේශපාලන විද්‍යාවේ පියා. නැතිනම් පැරණි දේශපාලන විද්‍යාවේ පියා කවුද? ඇරිස්ටෝටල්. රයිට්. ඔන්න එක පියෙක් ආවා. දැන් ඒ පියාගෙන් පස්සේ කාලයක් යනකොට මේ පළවෙනි යුගය ග්‍රීක යුගය, ඊට පස්සේ තිබුණා රෝම යුගය, ඊට පස්සේ තිබුණා මධ්‍යතන යුගය, ඊට පස්සේ එනවා නූතන යුගය. ඔය අනිත් යුගවල දාර්ශනිකයෝ හිටියා. දැන් රෝම යුගයේ ගත්තොත් එහෙම හිටියව නම් පොලිබියස්, සිසරෝ, සෙනෙකා වගේ කට්ටිය. හරි. මධ්‍යතන යුගයේ වුණා හිටිය පුතේ සාන්ත තෝමස් ඇක්වයිනා, සාන්ත විලියම් පෝල්, ඩාන්ටේ ඇලිගරි, පඬුවා හීමර්ෂිලියෝ ඔන්නම ටික දෙනෙක්. වැඩක් නෑ ඔයාගෙන් අහන්න නෑ බය වෙන්න එපා. අහනවා නම් මම පාඩම් කරවගෙන යනවා. පුතේ වැදගත්ම යුගය ඊළඟ යුගය. ග්‍රීක, රෝම, මධ්‍යතන අනිත් එකමයි පුතේ අපි ගත්ත මොකද්ද යුගයේ නම? නූතන. හරි සංධි විසන්ධි එහෙම කරන්න බෑ. මොකද වචන නම? නූතන. නූතන. මෙන්න මේ නූතන යුගය ආරම්භ වුණේ 16 වන සියවසේ. 16 වන සියවසේ මය දරුවෝ කරලියට ආව චරිතයක්. එයාගේ නම අපි කිව්වා නිකලොයි මැකියාවෙලි. මොකද පුතේ? නිකලොයි මැකියාවෙලි. අන්නමය පුතේ මැකියාවෙලි කියන කෙනත් මය දරුවෝ පොතක් ලිව්වා. ඒකේ නම The Prince. සිංහලෙන් කිව්වොත් එහෙම ප්‍රින්ස් කියන්නේ ඔයාලා දන්න තේරුම මොකද්ද? මාරයා. මාරයා නෙවෙයි මොකද්ද? කුමාරයා. පොතේ නම මොකද පුතේ පොතේ නම? කුමාරයා. රයිට්. මෙන්න මෙයා අපි කියනවාමයි පුතේ අද වන විට යථාර්ථවාදී දේශපාලන විද්‍යාවේ පියා. එහෙනම් ඇරිස්ටෝටල් කිව්වේ මොකද්ද? සම්භාව්‍ය. ඒ කියන්නේ පැරණි පියා. ඇරිස්ටෝටල් යථාර්ථවාදී ඇත්ත වෙන්නලා දුන්න දේශපාලන විද්‍යාවේ පියාට අපි කවුද පුතේ? නිකලොයි මැකියාවෙලි. මෙන්න අපේ අප්පච්චිලා දෙන්න. එහෙනම් මෙන්න මෙයාලගේ අදහස් මුල් කරගෙන අපි ඉදිරියට ඉගෙන ගන්නවා මොනවද දේශපාලනය කියන්නේ, මොනවද දේශපාලන විද්‍යාව කියන්නේ කියලා. ඔන්න ඕක තමයි ඉගෙන ගන්න. මොනවාද දේශපාලනය කියන්නේ? මොකක්ද? සරලයි. දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම. නැත්තම් පුතේ රට පාලනය. ඔය මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා, ඊට පස්සේ ගත්තගෙන් පස්සේ සරත් වංශකාලා, ඊට පස්සේ කවුද? මෛත්‍රීපාල සිරිසේනලා, රනිල් වික්‍රමසිංහලා, චන්ද්‍රිකා කුමාරතුංගලා, ජේ.ආර් ජයවර්ධනලා මෙයාලා මොනවද කරේ?
දේශපාලනය රට පාලනය කරන එක. අපි සම්බන්ධ නැද්ද? අපිත් සම්බන්ධයි පුතේ. උඹ පත් කළේ කවුද? අපි. එහෙනම් අපිත් සම්බන්ධයි. අපි වලම ඉස්සරහට සම්බන්ධ වෙන ක්‍රම එහෙම තියෙනවා. මම චුට්ටක් හිටියෙන් කතා කරනවා. දේශපාලනය කියන එක ඇත්තටම ගත්තොත් පාලකයා විසින් සිදු කරනවා. හැබැයි ඒකට මහජනතාවත් සම්බන්ධයි. ඍජුව වෙන්න පුළුවන් එක, වක්‍රව සම්බන්ධ වෙනවා වෙන්නත් පුළුවන්. දෙවැනි එක දේශපාලන විද්‍යාව. පුතේ අපි කරන්නේ මේක. අපි දේශපාලනය නෙවෙයි කරන්නේ, රට පාලනය කරන එක නෙවෙයි කරන්නේ. අපි කරන්නේ දේශපාලන විද්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ දේශපාලනය තුල තියෙන විවිධ පැති. අපි බලනවා ඇමරිකාවේ රට පාලනය කරන්නේ කොහොමද? ප්‍රංශය තුල තියෙන මොන ආණ්ඩු ක්‍රමයක්ද? ඉන්දියාවේ රට පාලනය වෙන මූලික කරුණු මොනවාද? ඒක ආණ්ඩු ක්‍රමය හදලා තියෙන මොනවාද? අන්න ඒවා අපි බලනවා ලංකාවේ පාලනය කොහොමද? අපි එහෙනම් විවිධ පැතිකඩ අපිට පැතිකඩ ගත්තොත් එහෙම ඉස්සරහට ඕනනම් කතා කරන් තියෙන දේශපාලන ආයතන කියලා. ආයතන කියලා කියන්නේ අපි දන්න දේවල් පාර්ලිමේන්තුව, ඊට පස්සේ නැත්නම් ව්‍යස්ත දායක, විධායක, අධිකරණය, නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා, පොලිසිය ඔනවාගේ නීති පද්ධතිය ගැන අපි කතා කරනවා. ඒ දේශපාලන ආයතන අපි දේශපාලන විද්‍යාවට ඉගෙන ගන්නවා. දේශපාලන භාවිතය කියලා එකක් අපි කතා කරනවා. ඒ කියන්නේ අපි කොහොමද දේශපාලනයට සම්බන්ධ වෙන්නේ? උදාහරණයක් කිව්වා මැතිවරණයක් හිතන්න පුතේ. දැන් 69 ලක්ෂයක් ඡන්දෙ දීලා අපි ජනාධිපති කෙනෙක් පත් කරගන්න. දැන් කන් කෙනෙකුට හිතන්න පුළුවන් මම කිසිම පක්ෂයකට හොඳ හෝ නරක කියන්නේ නැහැ. මොකද මම උගන්වන්නේ දේශපාලනය නෙවෙයි. මම උගන්වන්නේ දේශපාලන විද්‍යාව. ඒ නිසා මම පක්ෂ වලට කඩේ යන්නේ නැහැ. හරි. මොකද පෞද්ගලිකව මට අදහසක් තියෙනවා. නමුත් මම උගන්වන්නේ විද්‍යාත්මක විෂයක් නිසා මම කඩේ යන්න කැමති නැහැ. හරි. එතකොට ගත්තගෙන් පස්සේ ඒ පාලකයව පත් කළේ මහජනතාව නම් මහජනතාව මැතිවරණයක් මගින් තමයි දේශපාලනේ භාවිතා කරන්නේ. අන්න ඒවා අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ආණ්ඩුකරණය. හොඳ ආණ්ඩුවක් මොනවද කරන්න ඕනේ? රටේ ජනතාවට තියෙන ගැටලු මොනවාද? ඒ ගැටලු වෙනුවෙන් ගන්න පිළියම් මොනවාද? මෙන්න මේවා අපි කතා කරනවා. හරි. ඒක අපි කියනවා දේශපාලන ආණ්ඩුකරණය කියලා. හරි. ඒක අපි කියනවා ආණ්ඩුකරණය. දේශපාලන චර්යාව, මිනිස්සුන්ගේ හැසිරීම, ආර්ථිකය තුළ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? ජාත රටේ හොඳට ඒක අපිට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපි කතා කරනවා දේශපාලන විද්‍යාව තුළ. මට ඇත්තටම වැදගත් වෙන්නේ ඕවා නෙවෙයි. ඕවා ඉතින් මට සරලව කියලා දෙන්න පුළුවන්. ඔයාලට ඕන නම් මම ලින්ක් එකක් දාන්නම්. ඒ ලින්ක් එකෙන් ඔයාලට ගිහලා පළවෙනි පාඩම බලන්න. අපි ගෲප් එකට ලින්ක් එකක් දාන්නම්. ඒකේ උගන්නන එකක් තියෙනවා. මම ඇත්තටම අද මේන් ටාගට් කරගත්තේ මේක නෙවෙයි. පොලිටිකල් සබ්ජෙක්ට් එක අමාරුද? මේක තමයි මගේ මේන් ටාගට් එක. මං කියනවා නෑ පට්ට ලේසි කියලා. හැබැයි ඒක ලේසිද අමාරුද කියලා තේරෙන්නේ අපි ඉගෙන ගන්න සිස්ටම් එකත් එක්ක. ඒ කියන්නේ පුතේ මේ බලන්න. අපිට ඕනම විෂයක් දැන් ඔන්න මේක ඕනම කෙනෙක්ට වැදගත්. ඔයා මොන විෂය ලෙවල් වලට කරා මේක වැදගත්. අපිට ඕනම පේපර් එකකට ප්‍රශ්න අහන්නේ 3H න්‍යාය. හරි 3H. මොකද්ද 3H කියන්නේ? H තුනයි. හරි. දැන් මෙතන ඉන්න ලංකාවේම ළමයි. මගේ උන්ට නම් මං කියලා දීලා තියෙනවා මට මතක විදිහට මුලින්ම පන්තිය පටවෙනියට පටන් ගන්න දවස්. දන්න කෙනෙක් ඉන්නවා මම මොකද්ද කියන්නේ 3H න්‍යාය කියන්නේ කියලා ඉස්සලා අපි දන්නවද කියලා දැනගන්න. මෙතනින් එහාට හැමදාම නොදන්න දෙයක් අනිවාර්යෙන් කියලා දෙන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ දන්න කෙනෙක් ඉන්නවනම්. මොකක්ද 3H න්‍යාය කියන්නේ? තිවංක අර මං කියන්නද කියලා. තිවංක මගේ මේ පාර විභාගෙ දීපෙකේ කොයි මාව බල්ල යන්නේ නේ. උන්ට ඉතින් කියලා නෙමෙයි උන්ගේ ඔළුවට පොවලා තියෙන්නේ ඕවා. හරි වෙන කෙනෙක් නෑ. හරි අහන්නකෝ. එතකොට 3H කියන්නේ H තුනයි. එක head, දෙක heart, තුන hand. හරි? මෙන්න මේ සිස්ටම් එකට තමයි පේපර් එක හදන්නේ. ඕනම පේපර් එක. දැන් මේකක්වත් දන්නේ නැතුව උගන්නන ගුරුවරු කීයක් ඉන්නවද? ඒ කියන්නේ මේකයි කේස් එක. ඒ කියන්නේ ඒවා කියලා දෙන්න පුතේ අර
අධ්‍යාපන වේදී ඒවා තියෙනවානේ. ඒ වගේ ගුරුවරු ඉන්නවා ටිකක්. ඒ කියන්නේ යාළුවා සාමාන්‍ය ශ්‍රේණියක් ඉහළින් වැටෙන්නේ. එතකොට ඒ වගේ ඒවට වැටෙනකොට ඒ හරහා තමයි කියලා දෙන ගොඩක් දේවල් වැටගත් දේවල්. 3H අපි යමුකෝ මේක ඕනනම් කියන්නේ මහත්මා ගාන්ධි පුතේ. මේක මගේ න්‍යායක් නෙවෙයි මහත්මා ගාන්ධි කියලාව හර්දා න්‍යාය කියලා. අන්න ඒක තමයි අපි කියන්නේ 3H න්‍යාය. H තුනයිලු පළවෙනි එක head, දෙවෙනි එක heart, තුන්වෙනි එක hand. මෙන්න මේ තුනෙන් තමයි අපි විභාගයේ ප්‍රශ්න අහන්නේ. අපි බලමු මොනවද head කියලා. මේ බලන්න පළවෙනි H එක head. ඔයාගෙන් මම අහනවා දැන් මැකියාවේලි විසින් රචනා කරන ලද කෘතිය නම් කරන්න. පුතේ ඔයා කල්පනා කරනවා මැකියාවේලි මෑන් ඉන්නේ එහෙනම් මෑ කරල්. එහෙම කිව්වොත් හරියයිද? හිතලා කියන්න පුළුවන්. බෑ. අපිට පාඩම් කළ යුතුම වෙනවා නිකොලොයි මැකියාවේලි ලිව්වේ The Prince. ඒක අපි පාඩම් කරන්න ඕන. සිංහල දේරුම ඕන ගත්තොත් එහෙම මාරයා නෙමෙයි මොකද? කුමාරයා. ඒක පාඩම් කරන්න ඕන. පුතේ හෙඩ් එකේ තියෙන දේවල් තියෙනවා. දැනනේ කියන එක. එතකොට මේ විදිහට අපෙන් ඕනම සබ්ජෙක්ට් එක කටපාඩම් කරන්න ටිකක් හරි තියෙනවා. ඒකට අපි කියනවා පළවෙනි H එක 3H න්‍යායේ head. දෙවෙනි එක heart. දෙවෙනි එක heart. heart එකට තියෙන්නේ ඔය සාමාන්‍ය සාහිත්‍ය වගේ දේවල් ලියනකොට ඉතිහාසය එහෙම ලියනකොට නිකන් අර අපි කිව්වොත් එහෙම සාහිත්‍ය වල මොකක් හරි රසාස්වාදයක් ගත්තොත් එහෙම ඔයාලට කියන්න ඕන අපි කියමුකෝ නිකන් ඔයා කියනවා ඉහළ සිට පහළට ගලා හැලෙන දිය දහරාවක් මෙන් සරල සුගම සුගායිනීය බස්වහරක් යොදා ගනිමින් අප කතුවරයා ඊතා අගනා ලෙස පද්‍ය පන්තිය රචනා කරනුයේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින්. අනිකුත් කෘතීන් අතර මෙම කෘතිය තනිකු පද්‍ය පන්තින් අතර මෙම පද්‍ය පන්තිය කැපී පෙනුනේ සුදු පිරියම් කරන ලද බිත්තිය කැඳි සිතුවමක් මෙනි. අනේ වගේ අර ලස්සන වදන් කියන්නේ. ඕන එකක් පුළුවන් අවුලක් නැහැ. මගේ එළව සබ්ජෙක්ට් ඕන එකක් මට පුළුවන්. හරි. සිංහලෙමත් එහෙම දේ තද්දිත එහෙම ඔය කියනකොට කියනවන්නේ. තද්දිත කිව්වෙ මොකද නිකන්. හරි. එතකොට මේ බලන්න සිංහල වලත් තියෙන මේ හැම සබ්ජෙක්ට් එකකම තියෙනවාද? H කියන හදවත ඇද ගන්න විදිය. අපි බලමු මේ සිංහල වල මේ හෙඩ් එකේ මොනවද තියෙන්නේ? දැන් ළමයි කියනවා තද්දිත මොනවාද කියලා. එතකොට යාර මතක තියන්න ඕනේ මොනවාද? ඊ මුවාමය මත්තර තමාටි අකුආනානි අනුනු වහන්සේ වහන්දෑ පාසේක වඩිනුවස්. ඒවා තද්දිත. නේ සංදි ගත්තොත් මතක තියෙන්නේ පූර්වස්සර ලෝප සංදිය පරස්සර ලෝප සංදිය දිත්ත රූප සංදිය ආගමන සංදිය මේවා මතක තියෙන්න ඕනේ. පාඩම් කරලා තියෙන්න ඕනේ. නේ සමාස ගත්තොත් අව්‍ය සමාස විභක්ත සමාස විශේෂණ සමාස අන්‍යාර්ථ සමාස දකාරාර්ථ සමාස අව්‍ය සමාසයක ඇතුලේ අකුරු ටිකකුත් තියෙනවානේ යව් කූපන මේවා හෙඩ් එකේ තියෙන්න ඕනේ. නැත්තම් පොතේ අපිට වැඩේ කරන්න බෑ. දෙවෙනි එක හાર્ට් එක අරගන්න හිත ඇදලා ගන්න විදිහට ලියන ඒවා ලියන ශෛලිය. ඒක ඔයාලට ගොඩක් පොඩු ඇති. ලියුම් එහෙම ලියනවා නම් හොඳට පුළුවන්. තුන්වෙනි එක හෑන්ඩ් එක. තුන්වෙනි එක හෑන්ඩ්. අත පාට්ට වැදගත් පුතේ. පාට්ටම වැදගත්. ලේඛන කුසලතාවේ තියෙන්න ඕනේ අපි නොදකිමනම දේ තමයි මොනවාද? hand. අත. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා හොඳට අත පාවිච්චි කරන්න කොල්ලෝ ලියනකොට අපේ ස්පීඩ් එක හදාගෙන වේගය හොඳට අපි හදාගන්න. එතකොට ඒ වෙනුවෙන් උපක්‍රම භාවිතා කරන්න වෙනවා. රචනා ඒ කියන්නේ දැන් අපි හැමෝම උත්තරයක් ලියන්නේ එකම ශෛලියක්නේ. මේම පටන් ගත්තම ජේදෝ මේක දිගට ලියන. ඒක රචනා ශෛලිය. ඒක රචනාවක් කියන්නේ පුදුම රචනාවක් ඡේද නෑ කඩලා සමහර විට. ඒරබල් පන්ති වලට එන ළමයි ගොඩක් වෙලාවට තියෙන දුර්වලතාවය. එහෙනම් පුතේ මේකත් අපි හදා ගන්න ඕනේ. වේගෙන් ලියන්න හදා ගන්න ඕනේ. අකුරු පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි කියලා කියන්නේ මේ ලස්සන නෙවෙයි කියවන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ ටික හැදුනොත් තමයි ඔයාට පුළුවන් ඕන එක්සෑම් එකක් ගොඩ දාගන්න. එතකොට තමයි ඔයාට පුළුවන් ඕනම එක්සෑම් එකක් ගොඩ දාගන්න. මේ පුතේ ලෝකේ තියෙන ඕනම විභාගයකට ප්‍රශ්න අහන සහ අපේ දැනුම අපි බලන්නේ දැනුම ආකල්ප කුසලතා මෙන්න මේ තුන වර්ධනය කරගන්න වැදගත්ම සාධක තුන තමයි මේ 3H න්‍යාය කියලා කියන්නේ. හරි. එහෙනම්
ඔය ටික හොඳට අපි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. ඔයා මොන සබ්ජෙක්ට් එක කළාත් මේක ඇතුලේ තව කතා තියෙනවා. දැන් ඒවා අපි ඉස්සරහට ටික ටික කතා කරමු. එක දවසෙන් ඔක්කොම කතා කරන්න අමාරුයි. දැන් පිළිතුරු ලියන ක්‍රම ගත්තොත් හිමත් තියෙනවා. මොනවා? රචනා ශෛලියක් තියෙනවා. රචනා විදිහට උත්තර ලියන. තව කෙටි පොයින්ට් ක්‍රම තියෙනවා. තව දිගු පොයින්ට් ක්‍රම තියෙනවා. තව ටී ක්‍රමය කියලා තියෙනවා. මම ලෝකේ පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා පුතේ අපි විභාග ප්‍රශ්නකට උත්තරයක් ලියනකොට. අන්නේ ක්‍රම ඔස්සේ සියල්ල අනුගමනය කරලා හරියට පාඩම් කරගන්න ඕන ටික ඔලු ගෙඩියට දාගෙන හදවතින් ලස්සනට ලියන්න ඕන ටික හදවතින් ලියන වේගය අපෙන් කළමනාකරණය කරලා හරියට උත්තරයක් ලියුවොත් ළමයෙක් අන්න ඌට තමයි පුළුවන් වෙන්නේ පුතේ කැම්පස් යන්න. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගමන අපි යන්න ඕනි දැනගෙන ගියොත් කතර ගමන. හැබැයි නොදැන ගියොත් මයි පුතේ අතරමඟම තමයි. රයිට්. එතකොට මෙන්න මේ ටිකත් එක්ක පොලිටිකල් සයන්ස් සබ්ජෙක්ට් එක. ඔයාලට ලේසිද අමාරුද කියන එක ගැන කතා කරන්න කලින් මෙතන අනිත් දරුවන්ටත් මම වැදගත් වෙන නිසා පේපර් ආකෘති දෙක ගැන පොඩ්ඩක් කතා කරනවා. අපි දැනගන්න එපයි අපිට විභාගෙට ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා. එතකොට විභාගෙට ප්‍රශ්නයක් අහනකොට අපිට පේපර් වර්ග දෙකයි. එකක් අපි කියනවාමයි පුතේ MCQ පේපර් එක. දෙවෙනි පේපර් එකට අපි කියනවා ලිඛිත පේපර් එක. කියන්නේ ලියන පේපර් එකකුයි MCQ පේපර් එකකුයි දෙකක් තියෙනවා. ලියන පේපර් එක කතා කරන්න කලින් මම කතා කරනවා MCQ පේපර් එක ගැන. පුතේ MCQ පේපර් එකේ ඔයාගෙන් ප්‍රශ්න වර්ග දෙකක් අහනවා. පළවෙනිම එක තමයි ඔයාගෙන් අහනවා MCQ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් එහෙම අර උත්තර 4ක් හෝ 5ක් දීලා තෝරන්න කියන්නේ. පහත් සඳහන් ප්‍රකාශ ඇතුලේ නිවැරදි ප්‍රකාශ කාණ්ඩය තෝරන්න. අන්න ඒ වගේ දෙනේවා පුතේ ප්‍රශ්න තියෙනවා 30ක්. හරි. දෙවැනියට අපි කියනවා කෙටි ප්‍රශ්න නැත්නම් වාස්තවික ප්‍රශ්න. මම කෙටි ප්‍රශ්න කියලා ලියනවා. ඒ වගේ ප්‍රශ්න 20ක් තියෙනවා. එතකොට පුතේ 30යි 20යි එකතු කරාම 50ක් එනවා. එකකට ලකුණු දෙකයි ලකුණු 100යි. ඔන්න පුතේ පළවෙනි පේපරේට ලකුණු හම්බෙන විදිය සහ පේපරේ ප්‍රශ්න තියෙන විදිය. MCQ ප්‍රශ්න 30යි මම කියලා දෙනවා කොහොමද මේක කොට දාගන්නේ කියලා තා. MCQ ප්‍රශ්න 30යි කෙටි ප්‍රශ්න 20යි 30යි 20යි එකතු කරාම 50යි එකකට ලකුණු දෙකයි ඔක්කොම ලකුණු 100යි. දැන් බලමු ලියන පේපර් එක. පුතේ ලිඛිත පේපර් එක වෙනස්. කොටස් 3යි. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. මොනවද කොටස් තුන? පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. පළවෙනි කොටසෙන් ඔයා අනිවාර්යෙන්ම එක ප්‍රශ්නයක් තෝරගන්න ඕන. එක නීතිය පුතේ. එක පේපරෙන් පේපරයට වෙනස් වෙනවා. දැන් පොලිටිකල් එකේ සිස්ටම් එක තමයි මේ කියන්නේ. නමුත් ඒක භූගෝල එකේ, සිංහල එකේ, ඉතිහාස එකේ වෙනස්. හරි. ඊට පස්සේ ආයේ පුතේ දෙවනි කොටසින් අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕන. තුන්වෙනි කොටසෙන්මයි පුතේ අනිවාර්යෙන් ප්‍රශ්න එකක් තෝරගන්න ඕන. විභාගේ ඔක්කොම ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 5කට උත්තර ලියන්න කියනවා. ලේසියිනේ පුතේ. ප්‍රශ්න 10ක් දීලා 5කට ලියන්න බැරිව. ඒකට මං ගාව තියෙනවා මීට වඩා සරල සිස්ටම් එකක්. ඒකත් කියලා දෙන්න. හරි. මේ බලන්න. ලියන පේපර් එකේ කොටස් කීයද? 3යි. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. පළවෙනි කොටසෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න එකක් තෝරන්න ඕනි. දෙවෙනි කොටසෙන් දෙකක් තෝරන්න ඕනි. තුන්වෙනි කොටසෙන් එකක් තෝරන්න ඕනි. එතකොට පළවෙනි කොටසෙන් 1යි, දෙවෙනි කොටසෙන් 2යි, ඒ කියන්නේ ප්‍රශ්න 3යි, තුන්වෙනි කොටසෙන් 1යි, ඒ කියන්නේ ප්‍රශ්න 4යි. හැබැයි විභාගෙට කියන්නේ ප්‍රශ්න 10න් 5. පුතේ එතකොට මෙතන 4නේ. ඉතිරි ප්‍රශ්නේ ඔයාට කැමති නම් පළවෙනි කොටසෙනුත් පුළුවන්, එහෙම නැතිනම් දෙවෙනි කොටසෙනුත් පුළුවන්, එහෙම නැතිනම් තුන්වෙනි කොටසෙනුත් තෝරගන්න පුළුවන්.
පුතේ විභාගෙට මම මෙන්න මේ පේපර් දෙක වෙනුවෙන් හරි විභාගෙට මම මෙන්න මේ පේපර් දෙක වෙනුවෙන් උගන්නන සිස්ටම් එක වෙනස්. ඔයා මොන සබ්ජෙක්ට් එක කළත් මෙතන ඉන්න 2021 දරුවෝ ඉස්සලා ඒ දරුවෙක් තමයි කිව්වේ සර් මං කියන්නම් 3H න්‍යාය කියලා. උන්ට මං ඒවා පොවලා ඉවරයි. අපි පාඩමුත් ගත්තා ඔන්ලයින්. එතකොට ඔයාලට මම උගන්වන්න. ඔයා පන්තියකට යනවා නම් ඔයාට සාමාන්‍යයෙන් A level සබ්ජෙක්ට් වල අඩුම CR පොත් 3ක් පාඩම් කරන්න වෙනවා එක සබ්ජෙක්ට් එකකට. එච්චර නෝට් හම්බ වෙනවා. කවුරු මොන කොහොම කිව්වත් එහෙම නෝට් ගොඩක් හම්බ වෙනවා. දැන් මගේ එකේ වුණා මම නෝට් දීගෙන ගියාම පුතේ එහෙම නෝට් ගොඩක් තියෙනවා. හැබැයි නෝට් ගොඩක් තියෙනවා ඕන සබ්ජෙක්ට් එකක. හැබැයි මම ඔයාට මේ ලියන පේපරේට දෙනවා ෂෝට් නෝට් එකක් A4 කොළ 20ක්. A4 කොළ 20යි ලංකාවේ මම දන්නේ A level කිසිම සබ්ජෙක්ට් එකකට A4 කොළ 20කින් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඕනනම් ඉතින් ඉස්සලා මම කතා කරපු දරුවෝ ඉන්නවා නැත්නම් මගේ පන්ති ආපු ලංකාවේම දරුවෝ ඉන්නවා ගිය අවුරුද්ද විභාගෙ ලියපුවා. අපි බලමු ළමයි 180ක් විතර විභාගෙ ලියුවා. අඩුම ඒ 100කට එහා මේ පාර තිබිය යුතුයි මගේ දැඩි විශ්වාසයක් ඒක. එතකොට ඒ දරුවන්ට උගන්ලා තින්නේ A4 කොළ 20ක ෂෝට් නෝට් එක. සාමාන්‍ය ෂෝට් නෝට් එක මම දෙනවා විභාගෙ ලං වෙලා. තාම ඉතින් දින හරියට නියමයක් නැති හින්දා මම චුට්ටක් මේ ඉන්නේ. හරි. A4 කොළ 20 දැන් ඔයා ඕනම ළමයෙකුට A4 කොළ 20ක් දුන්නොත් එහෙම දවසකට එකක් පාඩම් කළොත් මම පුතේ දවස් 20න් A4 කොළ 20 පාඩම් කරන්න පුළුවන්. A4 කොළ 20 පාඩම් ඕනම ළමයෙකුට පළාත් 9 පේපර් ටික පුළුවන්. පාස් පේපර් ලියන්න පුළුවන්. ලංකාවේ තියෙන ඕනම පොලිටිකල් පේපර් එකක් ලියන්න පුළුවන්. ඒක මම තහවුරු කරලා කියන්නේ 2021 දරුවන්ට අපි ඒක කරා. 2021 දරුවන්ට අපි මෙන්න මේ MCQ ප්‍රශ්න මගේ මතක හරිනම් 64ක් MCQ ප්‍රශ්න පේපර් විතර 64ක් කරා. එක පේපර් එක කෙටි ප්‍රශ්න තියෙනවා 50ක්. ඔයා හදලා බලන්න. එතකොටමයි පුතේ 2500කට 3000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රශ්න කෙරෙනවා. ඔයාගේ විභාගෙට අහන්නේ ප්‍රශ්න 50යි. හැබැයි මේ 50 පේපර් 64ක් කරලා තියෙනවා. මම එක්සෑම් එකට යන්න කලින් මගේ මතකේ හරිනම් මම MCQ පේපර් 4යි කරලා තිබුණා. හැබැයි සන්තෝසයි ඒ තුනක් අරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න මට හැකියාවක් ලැබුණා. හැබැයි එදාට වඩා අද තරගයක්. අද පට්ට ගේමක්. කෙටියෙන්ම කිව්වොත් මේ වචනෙන් කිව්වොත් ගේමක්. මේ ගේම දිනන්න නම් මොලෙන් ගේමක් ගහන්න ඕනේ අපි. රැල්ලකට ඔය දුවල වැඩකුත් නැහැ. මොලෙන් ගේමක් ගැහුවොත් අපි මේ ගේම දිනනවා. ඇයි මේක අපි දිනන්න ඕනි? පුතේ අවුරුදු ඔයා A level ඉවර වෙනකොට අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා. අවුරුදු 13ක්. හැබැයි මේ A level exam එක ඔයා අවුල් කරගත්තොත් අසාර්ථක වුණා. අවුරුදු 13ක් තිස්සේ උඹ පුතේ කරපු දේෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් නැති වෙනවා. ඉතින් එහෙනම් ඇයි අපි එහෙම කරගන්නේ? මේ පාර විභාග ලියන අයට තව පොඩි කාලයක්. එයාටත් මම අලුතෙන් ටයිම් ටේබල් එකක් හැදුවා. එයාට ටයිම් ටේබල් එකක් හදලා පාඩම් කරන විදියක් හදලා අද රැයට කියලා දෙනවා මේ ටික. අද රැයට පන්ති 10 දිහට එතෙන්දි මම කියලා දෙනවා පාඩම් කරන්න ඕනේ මොනවාද පාඩම් ටික බෙදලා මම පොඩි ටයිම් ටේබල් එකකුත් හැදුවා ඒ දරුවන්ට. එයාට එතකොට පේපර් පන්තියට වෙනම අපි හැදුවා. ඒ සාමාන්‍යයෙන් මම ඕනම පන්තික ළමයිට කරනවා මේ මගේ ටාගට් එක කාලේ එනකන් ඉන්නවා. දැන් හරි. මේ පාඩම් ලියන අයට අද රැයේ ඉඳන් අලුත් ෂෙඩියුල් එකක් අලුත් සිටුේෂන් එකකට ගන්න. එතකොට ඔයාලට මම